ඉන් සාකච්ඡා කරන්නේ අපේ 4 වෙනි පාඩමේ එක් වෙළඳපොළ ව්‍යුහය පිළිබඳව. අපි පළවෙනියටම අපි දන්නවා අපේ මේ 4 වෙනි පාඩමට අදාළ වෙළඳපොළ ව්‍යුහ 4ක් තියෙනවා. නේද? අපි ඒක කලින් වීඩියෝ එකේ අවසාන කොටසදී සාකච්ඡා කරා. මේ තියෙන්නේ 4 වෙනි පාඩම තුල අපි සාකච්ඡා කරන වෙළඳපොළ ව්‍යුහ 4. එතන මේ වෙළඳපොළ ව්‍යුහ 4 පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරනවා. ඒකේ අපි පළවෙනි වෙළඳපොළ ව්‍යුහය විදිහට සාකච්ඡා කරන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපොළ. එහෙම නැත්නම් මේකට කෙටියෙන්ම කියනවා පූර්ණ තරඟය කියන වචනේ. right දැන් අපි මේ සාකච්ඡා කරන්නේ අපේ මේ ලෝකේ පවතින වෙළඳපොළ ව්‍යුහයක් පිළිබඳව. හැබැයි 100%ක්ම අපි මේ කතා කරන වෙළඳපොළ ව්‍යුහයට ප්‍රායෝගික උදාහරණයක් අපේ මේ පවතින ලෝකයෙන් ලබා ගන්න අමාරු. මේක පූර්ණ තරඟය කියන වෙළඳපොළ ව්‍යුහය උපකල්පනයන් එක්කම බිහිවෙච්ච වෙළඳපොළ ව්‍යුහයක්. 100%ක් මේ වෙළඳපොළ ව්‍යුහයට අදාළ ප්‍රායෝගික උදාහරණයක් ලබා ගන්න අමාරුයි. හැබැයි අපිට පූර්ණ තරඟය කියන්නේ මොන වගේ වෙළඳපොළ ව්‍යුහයක්ද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න අපිට මේ ප්‍රායෝගික ලෝකෙන් උදාහරණයක් ගන්න පුළුවන්. දැන් මේ පූර්ණ තරඟය නැත්නම් පූර්ණ තරංකාරී වෙළඳපළක් කියලා කිව්වහම ඔයාලට මතකෙට එන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම මේ ලංකාවේ තියෙන උදාහරණය. ඒක ලංකාවේ වෙන්න පුළුවන්, මේ ලෝකයේ තුල වෙන රටක් වෙන්නත් පුළුවන්. කොහේ හරි කමන්නේ. අපිට මේ වෙළඳපොළ ව්‍යුහයට අදාළව උදාහරණයක් මතක් වුණොත් ඒ ඇති එතකොට අපිට ඒ වෙළඳපොළ ව්‍යුහය පිළිබඳව යම් අදහසක් ලබා ගන්න පුළුවන්. දැන් අපි විභාගය ගැන සාකච්ඡා කරොත් මේ පූර්ණ තරඟය සම්බන්ධයෙන් තමයි විභාගෙදි වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒතර පූර්ණ තරඟය කිව්වහම ඔයාලට ටක් ගාලා මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළේ තුල ලක්ෂණ මතක් වෙන්න ඕනේ. දැන් අපිට පූර්ණ තරඟය කියපු ගමන් මතක් වෙන්නේ සහල් වෙළඳපොළ. මතක තියාගන්න දැන් මේ පූර්ණ තරඟය නැත්නම් පූර්ණ තරංකාරී වෙළඳපොළ කියන කිව්වහම මේක අපිට කෙලින්ම වෙළඳපොළ ව්‍යුහයක් විදිහට මතක් වෙනවා. ඒ කියන්නේ ඒක භාණ්ඩයක් නෙමෙයි ඒක. ඒ භාණ්ඩය සපයන සමස්ත සැපයුම්කරුවන්ගෙන් සමන්විත වෙච්ච ඒකකයක් විදිහට තමයි අපි දකින්නේ. එතකොට දැන් අපි කියන පූර්ණ තරඟයට උදාහරණයක් තමයි හාල්. දැන් හාල් කිව්වම හාල් කියන එක නෙමෙයි මතක් වෙන්න ඕනේ. හාල් සපයන වෙළඳපොළ තමයි පූර්ණ තරඟය කියලා අපි සලකන්නේ. එතකොට පූර්ණ තරඟකාරී වෙළඳපොළක සපයන භාණ්ඩය තමයි අපේ මතකයේ තියෙන්නේ. හැබැයි ඒ භාණ්ඩය සපයන වෙළඳපොළ තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. දැන් මම මේ පූර්ණ තරඟකාරී වෙළඳපොළ ව්‍යුහයට අදාළව සරල පැහැදිලි කිරීම කරන්න. ඔයාලට පේනවා පළවෙනියටම මේ පොඩි හැඳින්වීමක් කරලා තිනවා. මේ හැඳින්වීමේ කියනවා සමජාතීය භාණ්ඩ නිපදවන. ඒ කියන්නේ එකම වගේ භාණ්ඩ නිපදවෙන අබාධ පිවිසුමක්. මෙන්න මේ වචනේ තේරුම හොඳට අවබෝධ කරගන්න. අබාධ කියන්නේ බාධා නැහැ කියන්නේ. එතකොට බාධාවක් නොමැතිව මේ වෙළඳපොළට සැපයුම් කරුවෙක් විදිහට එන්නත් පුළුවන්, ගැනුම් කරුවෙකු විදිහට එන්නත් පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඒතර කාගෙන්වත් අවසරයක් ලබා ගන්නේ නැතුව මේ වෙළඳපොලේ සැපයුම් කරුවෙක් බවට පත් වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඒ වගේම අබාධ පිටුමක්. අබාධ පිවිසුමක් හා පිටුමක් කියන්නේ අබාධ පිවිසුමක් තියෙනවා, අබාධ පිටුමක් තියෙනවා. අබාධ පිටුමක් කියන්නේ කාගෙන්වත් අවසරයක් නොගෙන සැපයුම් කරුවෙක් විදිහට මේකෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ එයා සපයමින් ඉන්න සැපයුම් කරුවෙක් නම් සපයන්නේ නැතුව මේකෙන් අයින් වෙලා යන්න පුළුවන්. අන්නේ විදිහට ඕනම කෙනෙක්ට අබාධව වෙළඳපොළට ප්‍රවේශ වෙන්නත් පුළුවන්. අබාධව වෙළඳපොළෙන් පිට වෙලා යන්නත් පුළුවන්. ඒ වගේම මේ වෙළඳපොළ තුල සැපයුම් කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න. ආයතන විශාල ප්‍රමාණයක් කියන්නේ ඒකයි. සැපයුම් කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්න වෙළඳපොළක් තියෙනවා නම් අපි ඒකට කියනවලු පූර්ණ තරඟකාරී වෙළඳපොළ හෙවත් පූර්ණ තරඟය කියලා. එතකොට ඔයාලා හොඳට අවබෝධ කරගන්න මේ වෙළඳපොලේ මොනවද වෙන්නේ? එකම විදිහේ භාණ්ඩ තමයි විකිනේ. සමජාතීය භාණ්ඩ. එකකට එකක් පූර්ණ ආදේශක කියලා අපි සලකනවා. පූර්ණ ආදේශක. ඒ කියන්නේ මේ භාණ්ඩේ ගත්තොත් සපයන හැම කෙනාම සපයන්නේ එකම භාණ්ඩේ. දෙකේ වෙනසක් නැහැ. ඊළඟට ඒ වෙළඳපොළ තුල සැපයුම් කරු විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒ වගේම ඕනම කෙනෙක්ට සැපියුම් කරුවෙක් විදිහට එන්නත් පුළුවන් යන්නත් පුළුවන්. කාගෙන්වත් බලපෑමක් නැහැ. දැන් ඔන්න ඔය ලක්ෂණ තියෙන වෙළඳපළක් අපි මතක් කරොත් අපේ ලංකාව තුල ඔයාලට නිකම්ම මතක් වෙනවා පොඩි උදාහරණයක් ගත්තොත්. මම කියන්නේ මේකට 100% ප්‍රායෝගික උදාහරණ නෑනේ. පොඩි උදාහරණයක් ගත්තොත් අපි දන්නවා සති වෙළඳපළ නේද? සති වෙළඳපළක අපි ඔය ගම්වල තියෙන වෙළඳපළව. එතකොට සති පොළ කියලා අපි කියන්නේ. එතකොට මේ සති පොළක ගත්තොත් සති පොලේ දැන් ඕගොල්ලන්ට කිව්ව ගම හිතෙන්න පුළුවන් නෑනේ එකම බහන්නේ නෙමෙයි විකිනෙන්නේ කියලා. නෑ සති වෙළඳපළ තුල අපි ගත්තොත් එහෙම කැරට් විකුණන සැපියුම් කරුවෝ ටික විතරයි. එතකොට ඒගොල්ලෝ ඔක්කොම විකුණන්නේ එකම විදිහේ කැරට්නේ. ඊළඟට හොඳට මතක තියාගන්න මේ පූර්ණ තරඟකාරී වෙළඳපළ කියලා අපි සාකච්ඡා කරන්නේ බොහෝ දුරට ස්වභාවික සම්පත් විකිනෙන වෙළඳපළක්. ඒ කියන්නේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙලා හැදෙන බහන්. එහෙම නොවන බහන්ඩක් තියෙනවා. නමුත් අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ මේ ස්වභාවිකව නිර්මාණය වෙන බහන්ඩ සම්බන්ධ වෙළඳපළවල් තමයි ඒකේ එන්නේ. අපි කියන්නේ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය. ඒතර අපි දන්නවා කෘෂිකාර්මික භාණ්ඩ කිව්වම ඔක්කොම මේ ස්වභාව ධර්මයත් එක්ක සම්බන්ධ වෙච්ච භාණ්ඩ නේද? මිනිස්සු මැදිහත් වෙනවා තමයි. හැබැයි ස්වභාව ධර්මයත් ඒකට යම් බලපෑමක් කරනවා. ඒ වගේම දීවර කර්මාන්තය සම්බන්ධ ඒව ගත්තොත් අපි ගත්තොත් එහෙම හාල් මැස්සු විකුණන වෙළඳපොළ. හාල් මැස්සු කියලා ගත්තාම හැම හාල් මැස්සම එක වගේ. නේද? එකට වඩා අනිත් එක අධික පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. නමුත් හාල් මැස්සු කිව්වම ඉතින් ඔක්කොම එක වගේ කියලා අපි සලකනවා. එතකොට හාල් මැස්සෝ විකුණන වෙළඳපළක් තිබුණොත් අපි ඒක සලකන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපළක් කියලා. හැබැයි ඉතින් හාල් මැස්සයි බලයයි එක වගේ නෑනේ. එතකොට එතෙන්දි වෙනසක් තියෙනවා. එතකොට ඒකින්ද අපි විශේෂ කරලා කියනවා හාල් මැස්සන් විකුණන වෙළඳපළ තමයි පූර්ණ තරඟකාරී වෙළඳපළ. එතකොට මේ විදිහට අපි ගත්තොත් එහෙම අපිට පේනවා ලංකාවේ වුණත් මේ පූර්ණ තරඟකාරී වෙළඳපළකට අදාළ උදාහරණ අපිට සපයන්න පුළුවන්. දැන් සහල් වෙළඳපළ කියලා ගත්තත් අපි දන්නවා සහල් වෙළඳපළ කියනවට වඩා ඒකට හොඳයි අදාළ සහල් වර්ගයේ නමම කියනවනේ නේද? සුදු හාල් වෙළඳපළ. එතකොට අන්න දන්නවා සුදු හාල් විතරයි ඒකේ තියෙන්නේ. එතකොට කවුරු සුදු හාල් වික්කත් ඔක්කොම සුදු හාල් එක වගේ. ඒ වගේම තව අපිට කියන්න පුළුවන් සම්බා, කැකුළු, නේද? බාස්මති. ඔය විදිහට එක එක නම් දාලා අපිට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලංකාව තුල වුණත් පූර්ණ තරඟකාරී වෙළඳපළකට අදාළව උදාහරණ ටිකක් සාකච්ඡා කරා. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕනේ පුතේ. පූර්ණ තරඟකාරී වෙළඳපළකට අදාළව ප්‍රායෝගික උදාහරණයක්. මොකද මේ උදාහරණය හරහා අපිට මේ පූර්ණ තරඟකාරී වෙළඳපළක ලක්ෂණ හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මොකද විභාගෙට බොහෝ දුරට අහන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපළක ලක්ෂණ පිළිබඳව. දැන් අපි බලමු මේ ලක්ෂණත් එක්කම එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රායෝගික උදාහරණ හොඳට අවබෝධ වෙයි. නිෂ්පාදන සමජාතීයයි. ඒ කියන්නේ එකකට එකක් පූර්ණ ආදේශකයක් වෙනවා. අපි දන්නවා දැන් අපි තුමු හාල් මැස්සු විකුණන කට්ටියක් ඉන්නවා කියලා. ලංකාවේම හාල් මැස්සු විකුණන කට්ටිය ගත්තොත් එහෙම ගණන් කරන්නත් බෑනේ. නේද? ඒ තරම් හාල් මැස්සු විකුණන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒකින්ද අපි කියනවා එතන එකක් තමයි ගැනුම් කරුවෝ සහ විකුණුම් කරුවෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන ලක්ෂණය තියෙනවා. නේද? ඒ වගේම නිෂ්පාදන සමජාතීයයි කියන එක අපිට පේනවනේ. හාල් මැස්සෝ ගත්තොත් ඉතින් ඕකේ මහ ලොකු වෙනසක් දකින්න අපිට හැකියාවක් නැහැ. ඒ වගේම හාල් මැස්සෝ විකුණන්න ගිය වෙළඳපොළ ගත්තොත් එහෙම කාගෙන්වත් අවසරයක් ගන්න ඕනේ නැහැ හාල් මැස්සෝ විකුණන්න. නේද? ඒ නිසා අපි කියනවා අබාධ පිවිසුමක් පිටුමක් තියෙනවා කියලා. ඊළඟට බලන්න මෙන්න මේක ඉතාමත් වැදගත් ඈ. මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ. මේ වෙළඳපොලේ කියන්නේ හාල් මැස්සන් විකුණන වෙළඳපොළ ගත්තොත් ලංකාවේම වෙළඳපොළ වුණත් කමක් නැහැ. ඒ වෙළඳපොලේ තියෙන තොරතුරු ඒ කියන්නේ හාල් මැස්සෝ කිලෝ එක කීයද? හාල් මැස්සෝ විකුණන සැපියුම් කරුවෝ කීයද? හාල් මැස්සෝ මිලදී ගන්න ගැනුම් කරුවෝ කොච්චරක් ඉන්නවද? හාල් මැස්සෝන්ගේ ප්‍රමාණය කොච්චරද? හාල් මැස්සන්ගේ ක්වොලිටි එක ගුණත්වය කොයි වගේද? ඒ වගේම මේ ආයතන ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන දවසේ වේලාව කීයද? ඒක අවසන් කරන වේලාව කීයද? ඒ සියලුම විස්තර ඕනම කෙනෙකුට 100% නිවැරදිව ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම සල්ලි වියදම් කරන්නේ නැතුව පිරිවැයකින් තොරව ඒ තොරතුරු ලබා ගන්නත් පුළුවන් කියලා
අපි උපකල්පනයක් ඇති කර ගන්නවා. මේ උපකල්පනය මේ වෙළඳපොලේ ලක්ෂණයක් විදිහට අපි තියෙනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේක ඇත්තටම ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් නෙවෙයි මේ හතරවෙනි ලක්ෂණය. නමුත් මතක තියාගන්න පූර්ණ තරංකාරී වෙළඳපොලක ප්‍රධාන ලක්ෂණයක් තමයි ඉතින් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් එහෙම හැම තොරතුරක්ම හැමෝම දන්නේ නැහැ කියලා. ඒකනේ අපි කියන්නේ මේ පූර්ණ තරංකාරී වෙළඳපොළ 100% ප්‍රායෝගික වෙළඳපොළ නෙමෙයි කියලා. ඒ හින්දා හොඳට මතක තියාගන්න පූර්ණ තරංගය ගැන සාකච්ඡා කරද්දී ඕනම කෙනෙකුට පිරිවැයකින් තොරව සම්පූර්ණ තොරතුරු ලබා ගන්න හැකියාවක් තියෙනවා. එතකොට විකුණන සෑම සැපියුම් කරුවෙක්ම දන්නවා මේ වෙළඳපොලේ අනිත් සැපියුම් කරුවෝ කොච්චරක් ඉන්නවද? ඒගොල්ලෝ කීයකටද මේ භාණ්ඩේ විකුණන්නේ කියලා. ඒක ඉතාමත් වැදගත්. right. ඊළඟට තියෙනවා ආයතනය මිල ගණුවකු වෙනවලු. අන්න අලුත් වචනයක් නේද? මිල ගණුවකු. මිල ගණුවකු කියන්නේ මෙන්න මේ අදහස. මම සාමාන්‍ය සරල අදහස් කියන මේ යටින් තව තියෙනවා මේ ලක්ෂණ ටික විග්‍රහ කරලා මම නිකන් පොඩි හැඳින්වීමක් කරන්න. දැන් අපි කඩයක් ආරම්භ කරනවා කියලා හිතමුකෝ අපි හිතමු අපි විකුණන්නේ එළවලු කියලා. හොඳම භාණ්ඩයක් තමයි ඒ. අපි හිතමු අපි විකුණන්නේ කැරට් කියන භාණ්ඩය. දැන් අපි කැරට් විකුණන්න ආරම්භ කරනකොට අපේ කඩේ අපි කැරට් කිලෝ එකක මිල ගහන්න එපා නේද? යම්කිසි මිලක් නියම කරන්න එපා කැරට් කිලෝ එක. එතකොට අපි මොකද කරන්නේ? අපිට හිතිච්ච මිලක් නියම කරනවද? සාමාන්‍යයෙන් අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා බලනවා වටපිටාවේ අපේ කඩේ වටපිටාවේ තියෙන අනිත් කැරට් වෙලෙන්දෝ කීයකටද මේ බහන්නේ විකුණන්නේ කියලා. නේද? කැරට් විකුණන අනිත් අයත් කැරට් කිලෝ එකක් කීයකටද විකුණන්නේ කියලා අපි පොඩ්ඩක් හොයලා බලනවානේ. හොයලා බලලා ඒ මිල අනුවනේ අපිත් කැරට් කිලෝ එක කීයකටද විකුණන්නේ කියලා තීරණය කරන්නේ. එතකොට බලන්න එතෙන්දී අපි කරන්නේ මොකද්ද? කැරට් කිලෝ එකකට වෙළඳපොලේ තියෙන මිලම තමයි අපේ භාණ්ඩයේ විකුණුම් මිල විදියටත් අපි පාවිච්චි කරන්නේ. වෙළඳපොලේ මිලම අපේ මිල බවට අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ වෙළඳපොලේ මිල තමයි අපි ගත්තේ. වෙළඳපොලේ තියෙන මිලම අපිත් අරගෙන ඒක අපේ විකුණුම් මිල විදියට පාවිච්චි කරනකොට අපි කියනවා මිල ගණුවකු කියලා. දැන් ඔයගලන්ට තේරෙනව නේද? මිල ගණුවකු කියන්නේ වෙළඳපොලේ මිලම අපේ විකුණුම් මිල විදියටත් අපි පාවිච්චි කරනවා කියන අදහස. right. ඔන්න ඔය වචනේත් අපි එමනම් අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ ලක්ෂණ ටික ඔයාලා ඉතින් පොඩ්ඩක් කටපාඩම් කරගන්න ඕනේ. මේවා පිළිබඳව අපි දීර්ඝව සාකච්ඡා කරනවා. ඒ වගේම මෙන්න මේ කාරණාවත් ඉතාමත් වැදගත්. මේකත් කටපාඩම් කරගත යුතුම කාරණාව. පූර්ණ තරංකාරී ආයතනයක් එක ආයතනයක් ගැන කියන්නේ. හොඳේ. පූර්ණ තරංකාරී වෙළඳපොළ තුල සැපියුම් කරුවෝ ගොඩයිනේ. සැපියුම් කරුවෝ එක සැපියුම් කරුවෙකුට කියන්නේ ආයතනයක්. එතකොට පූර්ණ තරංකාරී ආයතනයක ඉන්න එක සැපියුම් කරුවෙක් පූර්ණ තරංකාරී වෙළඳපොළක ඉන්න එක සැපියුම් කරුවෙක් ගත්තොත් කෙටි කාලයේදී අපි දැන් කෙටි කාලයේ දිගු කාලය කියන එක දන්නවනේ නේද? කෙටි කාලයේදී ටිකක් වැඩි ලාභයක් උපයනවලු. අති ප්‍රාමාණික ලාභ ඉන්න වචනේ. අති ප්‍රාමාණික ලාභ. ඒ කියන්නේ ටිකක් ඉහළ ලාභයක් උපයනවලු. හැබැයි දිගු කාලෙදී කියන්නේ ටිකක් කල් ගත වෙන්න ඒ ආයතනය ප්‍රාමාණික ලාභ විතරක් උපයනවලු. ප්‍රාමාණික ලාභ කියන එක ඔයගොල්ලෝ දැන් දන්නව නේද? මතකනේ අර පිරිවැය වර්ග කිරීමේදී තිබ්බේ ප්‍රාමාණික ලාභ කියන ලාභය. right. එතකොට මෙන්න මේ කාරණාවත් හොඳට මතක තියාගන්න. පූර්ණ තරංකාරී ආයතනයක් කෙටි කාලෙදී අති ප්‍රාමාණික ලාභ උපයනවා. දිගු කාලෙදී ප්‍රාමාණික ලාභ උපයනවා කියන. right. අපි මේ සියල්ල පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරමු. පළවෙනි එක අපි සාකච්ඡා කරන්නේ මේ පූර්ණ තරංකාරී වෙළඳපොළක නිෂ්පාදන සමජාතීයයි කියන එක. බලන්න මේ ටික කියවලා එතන හිස්සනට එන්නේ මොකක් වෙන්න පුළුවන්. මොකද මෙතෙන්ට එන්නේ? එකිනෙකට ආදේශක. එකිනෙකට ආදේශ වූ භාණ්ඩයකි කියලා හදා ගන්න පුළුවන්. එකිනෙකට ආදේශ වූ භාණ්ඩයකි.
එතකොට දැන් ගැනුම්කරුවෙක් ගියොත් එහෙම වෙළඳපළට එයාට මේ සැපියුම්කරුව විකුණන භාණ්ඩවල වෙනසක් අඳුන ගන්න බෑ නේද? ඔක්කොම හාල් එක වගේ එහෙමන. සුදු කැකුළු විකුණන වෙළඳ 100ක් හිටියොත් ගැනුම්කරුවා ගිහිල්ලා මොන සැපියුම්කරුවගෙන් ගත්තත් එකම විදියට තමයි හාල් ටික පේන්නේ. එතකොට ඒ පාගෙන් හරි එක්කෙනෙක්ගෙන් අරන් එනවා. එතකොට අර විශේෂයක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. තෝරන්න දෙයක් ඇත්තේ නෑ. රයිට් දෙවෙනි කාරණාව බලන්න. ගැනුම්කරුවෝ හා විකුණුම්කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් මේ සමහරක් ලක්ෂණ තියෙනවා එකකට එකක් බැඳිලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ කටපාඩම් කරගන්නකොට තමයි මේ එකකට එකක් බැඳිලා තියෙන ලක්ෂණ එක ගොඩේ පාඩම් කරගන්න. එකට පාඩම් කරගන්න ඒවා. එතකොට විභාගෙට හරි ලේසි එක ලක්ෂණයක් මතක් වෙච්ච ගමන් ඒකේ අනිත් ලක්ෂණය ලියන්නත් පුළුවන්. ඒ වගේ මේකේ ලක්ෂණ දිනු මම අවසානට ඒවා කියන්න. අපි දැනට මේ ලක්ෂණ පොඩ්ඩක් නිකන් වෙන වෙනම සාකච්ඡා කරගෙන යන්න. මේ වෙළඳපොලේ ගැනුම්කරු විකුණුම්කරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒ පිළිබඳව පොඩි හැඳින්වීමක් තියෙන. ඒක නම් ඉතින් ලොකු දෙයක් නෙමෙයි. මේ අදහස තේරුම් ගත්තා නම් ඇති. මේක පොඩ්ඩක් අපි කියවගෙන යන්න බලන්න. මොකද දැන් මේක කියවද්දි හිස් තැන් වලට එන වචන ටිකත් වැදගත් වෙනවා නේද? එතෙන්දි කියනවා පූර්ණ තරංකාරී වෙළඳපළක් වීමට නම් ඒක ගැනුම්කරුවෝ සහ විකුණුම්කරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්න ඕනෙලු. එක් විකුණුම්කරුවෙකු හෝ ගැනුම්කරුවෙකු කියන්නේ සමස්ත වෙළඳපළේ තාමත් සුළු කොටසක් නේද? ගැනුම්කරුවෝ විකුණුම්කරුවෝ ගොඩාක් ඉන්න තැනක එක්කෙනෙක් කියන්නේ සමස්තයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක්. එහෙනම් මෙතන මොකද ලියන්න ඕනේ? සමස්ත වෙළඳපළෙන් ඉතා කුඩා කියන මෙතන කුඩා කියන වචනේ ඉදලා ලිව්වම ඇති. කුඩා කොටසක් වන බැවින් ඔවුන්ට තනි තනිව වෙළඳපොළ ඉල්ලුමට හෝ සැපයුමට බලපෑම් කිරීමට හැකියාවක් නැත නේද? එයා ලොකු බලපෑමක් කරන්න හැකියාවක් නැහැනේ. මොකද ඒ වගේ කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පූර්ණ තරංකාරී වෙළඳපොළක එක කෙනෙකුට වෙළඳපොළේ ඉල්ලුමට සැපයුමට ලොකු බලපෑමක් කරන්න හැකියාවක් නැහැ. රයිට් ඒ වගේම දැන් මේ මෙතන කතා කරන්නේ නිෂ්පාදන ආයතන පිළිබඳව. මෙතන කියනවා වෙළඳපොලේ මිල තීරණය කරන්න. දැන් මේ භාණ්ඩයේ මිල තීරණය කරන්න එපයි නේද? හාල් නම් ඒව විකුණන මිල කීයද? ඒතර මේ යම් සපයන එක් ආයතනයකට පුළුවන්ද මේ භාණ්ඩයේ වෙළඳපොළ මිල තීරණය කරන්න? එක් ආයතනයකට භාණ්ඩයේ මිල තීරණය කරන්න හැකියාවක් නැහැ. නේද? අපි මෙතන ලියා ගන්නවා වෙළඳපොලේ මිල තීරණය කිරීමට නිෂ්පාදන ආයතනවලට හැකියාවක් නොමැත. එක් අයෙකුගේ තීරණයක් වෙළඳපොළට බලපෑමක් සිදු නොකරන අතර වෙළඳපොලේ පවත්නා තත්ත්වයන්ට අනුගත වීමක් දක්නට ලැබෙනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට මේ වෙළඳපොළට ලොකු බලපෑමක් කරන්න හැකියාවක් නැහැ. භාණ්ඩයේ මිල වෙනස් කරන්නත් අනි කෙනෙකුට හැකියාවක් නැහැ කියලා තමයි ඒ කියන්නේ. ඊළඟ ලක්ෂණය අබාධ පිවිසුම පිටුම අපි මේ ගැන සාකච්ඡා කරා. බලන්න මේක කියවලා. අලුත් නිෂ්පාදන ආයතනවලට ඕනෑම අවස්ථාවක කර්මාන්තයට ඇතුළු වීමට හැකියාවක් පවතින නේද? ඕනම වෙලාවකට වෙළඳපොළට එන්න පුළුවන්. පවතින අතර ඕනෑම වේලාවක කර්මාන්තයෙන් ඉවත්ව යා හැකිය. මෙම වෙළඳපොළ තුල ක්‍රියා කරන ආයතනවලට මේ ආයතනවල ධාරිතාවය ඉතා කුඩා බැවින්. ඒ කියන්නේ වෙළඳපොළට දැන් මේ වෙළඳපොලේ ඉන්න එක්කෙනෙක්ගේ ව්‍යාපාරයේ ප්‍රමාණය ගත්තොත් ඒක ඉතා කුඩා ව්‍යාපාරයක්. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ හිතලා බලන්නකෝ ඔය සතිපොලක ඉන්න සැපියුම්කරුවෙක් නේද? කැරට් කිලෝ 5ක් අයක් තමයි විකුණන්නේ වැඩි උපරිම වුණොත්.
10ක් 12ක් තියාගෙන ඉදී වැඩිපුර. නේද? ඒ චුට්ට චුට්ටනේ තියන් ඉන්නේ. කට්ටිය ගොඩයි. එක්කෙනෙක් ළඟ තියෙන ප්‍රමාණය ඉතාමත් පොඩ්ඩයි. නැත්තම් ඔය ටවුන් එකක බලන්නකෝ නේද? කිලෝ 1000 2000 තියාගෙන විකුණන්නේ නැහැ නේ එතන ඉන්න අය. නේද? ටවුන් එකේ ඉන්න අය. බොහොම පොඩ්ඩයි තියාගන්නේ. කිලෝ 5ක් 10ක් වගේ තියාගෙන ওই ටික තමයි විකුණන්නේ. හැබැයි ඒ වගේ විකුණන අය ගොඩාරියක් ඉන්නවා. එකම තැන. ඒ නිසා අපි කියනවා මේ නිදහසේ එන්න යන්න පුළුවන්. ඒ එන්න යන්න පුළුවන් වෙන්නේත් ඒකයි. නේද? පොඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ එයාගේ ව්‍යාපාරයට එයා ප්‍රාග්ධන යොදවන්න ඕනේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒකින්ද ඕනම කෙනෙක් වෙළඳපොළට එන්නත් පුළුවන්. ඒ පිළිබඳව තමයි මේ කියන්නේ. මෙම වෙළඳපොළ තුල ක්‍රියා කරන ආයතනවල ධාරිතාව ඉතා කුඩා බැවින් ඕනෑම අයෙකුට ඉතා කුඩා ප්‍රාග්ධනයක් ආයෝජනය කර බහන්න නිපදවා මෙම වෙළඳපොලේ විකිණිය හැකියි. ඒ නිසා තමයි ඒ කියන්නේ ඕනම වෙලාවක එන්න පුළුවන් කියන්නේ. ඒ වගේම නීතිමය බාධක ඇත්තේ නෑ. මේ බලන්න. එසේම මෙම වෙළඳපොළ තුලට පිවිසීමට බලපත්‍ර ලබා ගැනීම. ඒ කියන්නේ නීතිමය බාධක ඇත්තේ නෑ. ඒ වගේම ස්වාධිකාරිය ලබා ගැනීමක් වැනි නීතිමය බලපෑමක් නොමැති නිසා ඕනෑම අයෙකුට වෙළඳපොලේ බහන් අලෙවි කළ හැකියි. ඒතර බලන්න මේ අබාධ පිවිසුමක් පිටවුමක් ඇති වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා නේද? එකක් තමයි නීතිමය බලපෑම් නෑ. දෙවැනි එක තමයි සැපයුම් කරුවන්ට ඉතා කුඩා ප්‍රාග්ධනයක් යොදවලා මේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. රයිට්. ඊළඟට හතරවෙනි ලක්ෂණය අපි කතා කරේ ඉතාමත් වැදගත් ලක්ෂණයක්. මේ වෙළඳපොළ පිළිබඳ තොරතුරු පූර්ණව සහ පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන්. බලන්න මේක. වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් තත්ත්වය. ඉල්ලුම සැපයුම පිළිබඳ. ඒ කියන්නේ කොච්චරක් ඉල්ලනවද කොච්චරක් සපයනවද. ඒ වගේම භාණ්ඩයේ වෙළඳපොළ මිල ගණන්. ඒ වගේම භාණ්ඩ වික්කහම ලැබෙන ලාභදායකත්වය. ලාභය කොච්චරද? මේ භාණ්ඩේ හදන්න යන පිරිවැය කොච්චරද? මේ භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන්න ඕනේ තාක්ෂණය මොනවද? අන්න ඒ වගේ තොරතුරු සම්පූර්ණයෙන්ම සහ පිරිවැයකින් තොරව මෙතෙන්ට එන්න ඕනේ වචනේ තමයි තොරව ලබා ගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. ඉතින් මේ සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන් නිසා තමයි ඕනම කෙනෙකුට වෙළඳපොළට ප්‍රවේශ වෙන්න හැකියාවක් තියෙන්නේ. දැන් ඔයගලන්ට පේනව නේද එතකොට මේ වෙළඳපොලේ තොරතුරු පිරිවැයකින් මේ පූර්ණව සහ පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන් වෙන නිසා ඕනම කෙනෙකුට මේ වෙළඳපොළට ප්‍රවේශ වෙන්න පුළුවන්. නේද? ඒ වගේම මේ වෙළඳපොළට ඕනම කෙනෙක්ට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙන නිසා මේ වෙළඳපොලේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඔයාලට පේනවද මේ වෙළඳපොලේ එක් ලක්ෂණ එකිනෙකට බැඳිලා තියෙනවා. මම ඒක අවසානයේදී කියන්නම් මෙන්න මේ ලක්ෂණය නිසා මේක ඇති වෙනවා, ඒ ලක්ෂණ නිසා මේක ඇති වෙනවා කියලා. මම මේ පොඩි අදහසක් තමයි ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. රයිට්. පස්වෙනි ලක්ෂණය අපි කිව්වා ආයතනය මිල ගණුවකු. මිල ගණුවකු කියන්නේ වෙළඳපොලේ තියෙන මිලම තමන්ගේ භාණ්ඩයේ මිල විදියට එයා තීරණය කරනවා. ඒ වෙළඳපොලේ මිලම ගන්න හින්දා අපි ඒකට කියන පුතේ පැවරුණු මිල. ඒ කියන්නේ වෙළඳපොලේ පැවරිච්ච මිල තමයි අපිත් පාවිච්චි කරන්නේ. රයිට්. අපි බලමු මේකේ ඉස්සන තියෙන මොනවද පුරවන්න තියෙන්නේ මොකද්ද මේ අදහස කියලා. වෙළඳපොලේ පවතින මිල කෙරෙහි එක් ආයතනයකට කිසිදු බලපෑමක් කළ නොහැකි නිසා මෙතන නොහැකි කියලා ලියා ගන්න. නොහැකි නිසාත් වෙළඳපොළ තීරණය වූ මිල යටතේ. කියන්නේ වෙළඳපොලේ තීරණය වෙච්ච මිල යටතේ ඒකේ මේ අපි කියනවා පුතේ මෙහෙම කතාවක් වෙළඳපොලේ තීරණය වෙලා තියෙන මිල යටතේ ඕනම ප්‍රමාණයක් විකුණන්න පුළුවන් කියලා. හරි? ඒ නිසා අපි මෙතන ලියමු වෙළඳපොලේ තීරණය වූ මිල යටතේ මුළු සැපයුමම අලෙවි කරගත හැකි නිසා පූර්ණ තරඟකාරී ආයතනයක් මිල ගණුවකු විදියට සලකනවා. දැන් හොඳට මතක තියාගන්න. ඇයි පූර්ණ තරඟකාරී ආයතනයක් මිල ගණුවකු වෙන්නේ බලපෑම් වෙන්නේ? මොනවද ඒකට හේතු වෙන්නේ?
එයා වෙළඳපොලේ තියෙන මිලට එයාට බලපෑමක් කරන්න කියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම දැන් මේ වෙළඳපොලේ තියෙන මිල යටතේ එයා සපයන ඔක්කොම ටික උනත් විකුණ ගන්න පුළුවන් කියලා අපි උපකල්පනයක් මෙතන කරනවා. මම කිව්වනේ මේක 100% ප්‍රායෝගික නෑ. දැන් අපි හිතමු සුදු හාල් කිලෝ එකක් රුපියල් 100යි. සැපයුම් කරු ළඟ තියෙනවා සුදු හාල් කිලෝ ලක්ෂයක්. දැන් මොකද උපකල්පනේ? මේ ආයතනයේට මේ සුදු හාල් කිලෝ එකේ මිලට බලපෑමක් කරන්න බෑ. එයා විකුණන්නත් ඕනේ 100ට. හැබැයි ඊළඟදී එයාට එයාගේ හාල් කිලෝ ලක්ෂයම රුපියල් 100 ගානේ විකුණන්න පුළුවන්. දැන් ඔන්න ඔය දෙත් මතක තියාගන්න ඕනේ ඈ. මිල ගණුවක වෙනකොට මොකද්ද මේ ඇයි මිල ගණුවක වෙන්නේ කියන්නේ. මොකද එයාට ඒ මිලට බලපෑමක් කරන්නත් බෑ. ඒ වගේම එයාට ඒ මිලට ඕන තරම් ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන්. ඉතින් එයා ඒක නිසා ඒ මිල තමන්ගේ බහණ්ඩේ මිල විදියට නියම කරනවා. ඊළඟට ඉතාමත් වැදගත් කාරණාවක් යටින් කියනවා පූර්ණ තරංකාරී ආයතනයකට මිල ගණුවකු ලෙස කටයුතු කිරීමට සිදුවන්නේ සමජාතීය භාණ්ඩ නිපදවීමත් එක් ආයතනයක් මුළු වෙළඳපොළ සැපයුමෙන් ඉතා සුළු කොටසක් පමණක් නිෂ්පාදනය කිරීමත් නිසායි. ඒ කියන්නේ මේ මිල ගණුවකු විදිහට එයාට මේ මිලම පාවිච්චි කරන්න වෙන එක හේතුවක් තමයි මේ ආයතනය නැත්තම් මේ වෙළඳපොළ ගත්තොත් මේ වෙළඳපොලේ සියලුම ආයතන එකම භාණ්ඩේ නිපදවන්නේ. එතකොට ඒගොල්ලන්ට මිල වෙනසක් කරන්න පුළුවන්ද? බෑනේ. හැමෝම සුදු හාල් නම් විකුණන්නේ. එක්කෙනෙක් 100ට විකුණලා අනිත් කෙනාට 80ට විකුණන්න පුළුවන්ද? එතකොට මොකෝ වෙන්නේ එහෙමුණොත්? 80ට විකුණන කෙනාගෙන් තමයි පාරිභෝගිකයා ගිහලා සල්ලි දීලා ගන්නේ. එතකොට අර 100ට විකුණන කෙනා ඉබේම වෙළඳපොලෙන් ඉවත් වෙන්න ඕනේ. ඒක හැමෝම දන්නවා. ඒ නිසා හැමෝම කරන්නේ එකම මිලකට ওই භාණ්ඩ විකුණනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න භාණ්ඩයක මිල වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ භාණ්ඩයේත් මොකක් හරි වෙනසක් තියෙනවා නම් තමයි. ඒතර භාණ්ඩ ඔක්කොම එක වගේ නම් එමනම් එකම මිලකට ඒ ඔක්කොම ටික විකුණන්න වෙනවා. අන්න එමනම් මිල ගණුවක වෙන්න එක හේතුවක් තමයි සමජාතීය භාණ්ඩ නිපද වෙන එක. දෙවෙනි එක තමයි මේ ආයතනය එක ආයතනයක් ගත්තොත් මුළු වෙළඳපොළ සැපයුමටම බලපෑම් කරන්න බෑනේ. ඒගොල්ලෝ වෙළඳපොලෙන් ඉතාමත් සුළු කොටසක් පමණයි සපයන්නේ. අර ගලන ගඟකින් දිය දෝතක් ගන්නවා වගේ වැඩක්. එක ආයතනයක් මුළු වෙළඳපොලෙන් ඉතාමත් සුළු කොටසක් විතරයි සපයන්නේ. ඒ නිසා එයාට කොහොම කරත් ඒ මිලට ලොකු බලපෑමක් කරන්න බැහැ කියලා කියනවා. ඉතින් මේ කාරණා සියල්ලම අරගෙන මෙන්න මේ විදිහට අපි මේ පැවරුණු මිලකට භාණ්ඩ විකුණන්න එමන් නැත්තම් මිල ගණුවකු ලෙස කටයුතු කරන්න හේතු වෙන කාරණා මෙන්න මේ විදිහට අපි සටහන් කරනවා. මේකේ ඔයගොල්ලෝ විභාගෙට මේ ප්‍රශ්නේ අහුවොත් මේ කාරණා පහම ලියන්න. මතක තියාගන්න 1 2 කියන කාරණා දෙක සහ මෙන්න මේ පහට තියෙන කාරණා අනිවාර්යෙන් ලියන්න ඕනේ. 1 2 කාරණා දෙකත් පහ කියලා තියෙන කාරණාවත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඉතුරු කාරණා දෙකත් ඔයගොල්ලෝ කටපාඩම් කරලා පුළුවන් නම් ලියන්න. මොකද මේ කාරණා දෙකත් ඔයගොල්ලන්ට ඉස්සරහට අවශ්‍ය වෙනවා. විභාගෙදී අහනවා එක තැනකදී මේ මෙතන පැහැදිලි කරනවා ඒ කාරණාව මම නිකන් ඔයගොල්ලන්ට කියන්නම්. විභාගෙදී අහනවා ඇයි මේ පූර්ණ තරංකාරී ආයතනය වෙළඳපොලේ තියෙන මිලට වඩා වැඩි මිලකට විකුණන්නේ නැත්තේ කියලා. උදාහරණයක් මම කියන්නම්. වෙළඳපොලේ සුදු හාල් විකිණෙන්නේ රුපියල් 100ට. ඇයි ඔය සැපියුම් කරුවන් අතරින් එක සැපියුම් කරුවෙකුට 110ට විකුණන්න බැරි? ඒ කියන්නේ වෙළඳපොලේ මිලට වඩා ඉහළ මිලකට එයාට භාණ්ඩ විකුණන්න බැරියයි. 100ට අනිත් අය විකුණනෝ එයාට විතරක් 110ට විකුණන්න බැරිද? බැහැනේ නේද? ඇයි බැරි? පාරිභෝගිකයා දන්නවා දැන් මේ වෙළඳපොලේ භාණ්ඩ විකිණෙන්නේ 100ට. හැමතැනම 100ට තියෙනවා. එතකොට එයා එක සැපියුම් කරුවෙක් ළඟට ගියාම එයා කියන 110යි කියලා. දැන් පාරිභෝගිකයා දන්නවා 100ට තමයි මේ භාණ්ඩය අනිත් සැපියුම් කරුව විකුණන්නේ. එහෙනම් මොකද කරන්නේ? 110ට ගන්නෑ. ගිහිල්ලා අර 100ට විකුණන කෙනෙක්ගේ ඒ භාණ්ඩ මිල දී ගන්න. එතකොට
වෙළඳපොලේ මේ ආයතනයක් වෙළඳපොලේ තියෙන මිලට වඩා ඉහළ මිලකට විකුණන්නේ නැත්තේ පාරිභෝගිකයෝ වැඩි මිලකට මිලදී ගන්නේ නැති නිසා. නේද? එයා විකුණන මිලට වඩා අඩු මිලකට වෙළඳපොලේ බහන්න තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයෝ එයාගෙන් මිලදී ගන්න නැතුව වෙනත් ආයතනයකින් මිලදී ගන්න නිසා තමයි වැඩි මිලකට විකුණන්නේ නැත්තේ. අඩු මිලකට විකුණන්නේ නැත්තේ. සැපියුම් කරුවයි අඩු මිලකට විකුණන්නේ නැත්තේ. විකුණන්නේ නැති හේතුව තමයි මොකද්ද? වෙළඳපොලේ තීරණය වෙලා තියෙන මිල යටතේ මුළු සැපයුමම විකුණ ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් රුපියල් 100ට බහන්නේ විකුණ ගන්න සැපියුම් කරුට හැකියාවක් තියෙනවා නම් එයා සපෙන ඔක්කොම ටික 100ට විකුණත හැකි. එයා කවදාවත් රුපියල් 90ට බහන්නේ විකුණයිද? වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට විකුණයිද? නැහැ. අන්න එවනම් දැන් අපිට පේනවා මේ කාරණාවත් අපි කටපාඩම් කරන් ඉන්න එක වටිනවා නේද? විභාගෙට අහන්නේ පුතේ පූර්ණ තරංකාරී ආයතනයක් වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට හෝ අඩු මිලකට බහන්න අලෙවි නොකරන්නේ ඇයි කියලා. එතකොට ඔයගොල්ලන්ට වැඩි මිලකට බහන්න අලෙවි කරන්නේ නැත්තේ ඇයි කියන එකට වෙනම උත්තරේ ලියන්න ඕන. නේද? ඒකට මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත්. නේද? වැඩි මිලකට විකුණන්නේ නැත්තේ ඇයි? පාරිභෝගිකයා දන්නවා වෙළඳපොලේ මේ භාණ්ඩය විකිනෙන සත්‍ය මිල. එතකොට වැඩි මිලකට පාරිභෝගිකයා මිලදී ගන්න නැතුව වෙළඳපොලේ මිලට වෙන තැනකින් භාණ්ඩය මිලදී ගන්න. ඒකේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? අඩු මිලකට විකුණන්නේ නැත්තේ ඇයි? අඩු මිලකට විකුණන්නේ නැත්තේ ඇයි කියන එකට උත්තරේ ලියන්න මෙන්න මේ කාරණාව අපිට උදව් වෙනවා. නේද? අඩු මිලකට විකුණන්නේ නැත්තේ ඇයි? ආයතනය හෙවත් සැපියුම් කරුවා දන්නවා වෙළඳපොලේ තීරණය වෙලා තියෙන මිල යටතේ එයාගේ මුළු සැපයුමම අලෙවි කරගන්න පුළුවන් වෙනවා කියන. එහිම එයා දන්නවා නම් එයායි පාඩු ලැබමින් අඩු මිලකට බහන්න විකුණන්න කැමති වෙන්නේ නැහැ. එතකොට බලන්න විභාගයට අපෙන් අහන ප්‍රශ්නෙකට අපිට උත්තරේ ලියන්න මේ කාරණාවේ තියෙන දොරතුරුත් වැදගත් වෙනවා. right ඉතින් ඔය විදියට මේ විභාගයට අහන ප්‍රශ්න පිළිබඳවත් අපි සාකච්ඡා කරගෙන තමයි යන්නේ. ඔයා මේ කාරණා ටිකත් පොඩ්ඩක් කියවලා බලන්න. මේ කාරණාත් ඉතාමත් වැදගත් කාරණා ටික. right පළවෙනි එක බලන්න. වෙළඳපොලේ විශාල සැපයුම් කරුවන් සංඛ්‍යාවක් සිටින බැවින් එක් සැපයුම් කරුවෙකු යනු වෙළඳපොලේ ඉතා කුඩා ප්‍රතිශතයක්ලු. ඒ හේතුවෙන් එක් සැපයුම් කරුවෙකුට වෙළඳපොලේ පවතින මිලට බලපෑම් කරන්න හැකියාවක් නැහැ. තීන මිලටම බහන්න විකුණන්න ඕනෙලු. එසේම පාරිභෝගිකයට පූර්ණ තොරතුරු ලැබෙන බැවින් වෙනස් මිලකට නිෂ්පාදකයන් බහන්න විකිණීමට හැකියාවකුත් නැහැ. මිල ගණුවකු ලෙස කටයුතු කරන බැවින් පූර්ණ තරංකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රය තිරස්ස ප්‍රමාණාක්ෂයට එහෙම නැත්නම් අපි කියන ප්‍රමාණාක්ෂයට සමාන්තර සරල රේඛාවක් වේ පිහිටනවා. කරන්නේ එක ආයතනයක ඉල්ලුම් වක්‍රය. හොඳේ. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ මේ භාණ්ඩය වෙළඳපොලේ විකිණෙන මිලට තමයි අනෙකුත් සියලුම ආයතනත් විකුණන්න ඕනේ නේද? එතකොට භාණ්ඩයේ මිල රුපියල් 100 නම් දැන් එතකොට ඊට වඩා ඉහළ මිලක්වත් පහළ මිලක්වත් නැහැ නේ වෙළඳපොලේ. එතකොට ඉල්ලුම් වක්‍රයේ මිල තීරණය වෙන්නේ කීයද? මිලාක්ෂයේ ඇදෙන්නේ කීයද? මිල 100 විතරයි. නේද? මිල 101ක් නැහැ මේ ආයතනයට අදාළව මිල 99ක් නැහැ. එයා විකුණන්නේ ඔක්කොම 100 ගන්න. එතකොට අපි තුමු එක පාරිභෝගිකයෙක් ඇවිල්ලා කිලෝ 5ක් ඉල්ලනවා. එතකොට මේ ආයතනේ විකුණන්නේ රුපියල් 100 ගන්න කිලෝ 5ක් විකුණනවා. තව කෙනෙක් ඇවිල්ලා රුපියල් 100ට කිලෝ 10ක් ඉල්ලන්න පුළුවන්. එතකොට බලන්න 100ට 10ක් ඉල්ලනවා. තව කෙනෙක් ඇවිල්ලා රුපියල් 100 ගානේ හාල් කිලෝ 20ක් ඉල්ලන්න පුළුවන්. එතකොට මිල 100දී 20ක් ඉල්ලනවා. තව කෙනෙක් ඇවිල්ලා හාල් කිලෝ 30ක් ඉල්ලන්න පුළුවන්. එතකොට මිල 30දී 30ක් ඉල්ලනවා. එතකොට මේ විදිහට අපිට පේනවා එකම මිල යටතේ තමයි එක් එක් පාරිභෝගිකයා වෙන වෙනම ඉල්ලුම් කරන්නේ. එතකොට අපි ඔය ඉල්ලුම් වක්‍රයෙන් දාම මිල 30 කියන අගය විතරයි සටහන් වෙන්නේ. එතකොට ඕගොල්ලෝ ඇඳලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා සරලව මේක වෙනම අපි ඇඳලා පෙන්නනවා වෙනම. හොඳේ. අපි මේ ඉල්ලුම් වක්‍රය ඇඳොත් අපිට පේනවා මේ පැත්තේ තියෙන මිලාක්ෂය ඒ මිල 100 නම්
මිල 100 ගානෙම තමයි ඕනම කෙනෙක් වහන්න ඉන්න. මිල 100ට වඩා වෙනස් වෙන්නේ නැහැ. එතකොට අන්න අපි කියනවා මේ ඉල්ලුම් වක්‍රය බැලුවොත් මේ ඉල්ලුම් වක්‍රය ප්‍රමාණාක්ෂයට සමාන්තර සරල රේඛාවක් විදිහට පිහිටුනවා. අපි හැබැයි මතක තියාගන්න මේ කතා කරන්නේ පූර්ණ තරඟකාරී ආයතනයක. ඒ කියන්නේ එක ආයතනයක මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය තමයි මේ තියෙන්නේ. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. right. එතකොට අපිට එතන කතා කරන්න තියෙනවා මේ ලක්ෂණ අතර තියෙන බැඳියාව. මම කිව්වා මේ ලක්ෂණවල තියෙන බැඳියාවත් අපි සාකච්ඡා කරනවා කියලා. ඒතර ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේ කාරණා තුන එකකට එකක් බැඳිලා තියෙන්නේ. මෙන්න මේ කාරණා තුන. ඒ කොහොමද අපි එමෙ කියන්නේ? වෙළඳපොලේ තොරතුරු පූර්ණව හා පිරිවැයකින් තොරව ලබා ගන්න පුළුවන් නිසා වෙළඳපොලට අබාධ පිවිසුමක් හා පිටවුමක් ලැබෙනවා. අබාධ පිවිසුමක් හා පිටවුමක් තියෙන නිසා මේ වෙළඳපොලට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල ප්‍රමාණයක් එනවා. ඊළඟට මෙන්න මේ ලක්ෂණ දෙක එකකට එකක් බැඳිලා තිනවා 1 සහ 5. නිෂ්පාදන සමජාතීය වීම නිසා ආයතනයට මිල ගනුවකු වෙන්න සිද්ධ වෙනවා. ඒතර බලන්න අපිට පේනවා මේ ලක්ෂණ පහ බොහොම සරලව පාඩම් කරගන්න. නේද? නිෂ්පාදන සමජාතීය වීම නිසා තමයි ආයතනය මිල ගනුවකු වෙන්නේ. ඒතර මේ ලක්ෂණ දෙක වෙනම පාඩම් කරමු. ඒ වගේම ඊළඟ ලක්ෂණ තුන. තොරතුරු පූර්ණව හා පිරිවැයකින් තොරව ලැබෙන නිසා අබාධව පිවිසුමක් සහ පිටවුමක් ලබා ගන්න පුළුවන්. අබාධව පිවිසීම සහ පිටවීම හරහා මේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳපොළට පිවිසෙනවා. ඒකට මේ හරි සරලව අපිට මේ ලක්ෂණ පාඩම් කරගන්න පුළුවන්. right. ඔන්න එතකොට මම ලක්ෂණ අතර තියෙන සම්බන්ධයත් පැහැදිලි කරා. ඉතින් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. නැත්නම් වීඩියෝ එක දික් වෙනවා. අපි ඊළඟ කොටසේදී මේ පූර්ණ තරඟයට අදාළ ඉල්ලුම් වක්‍ර පිළිබඳ සාකච්ඡා කරමු. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක අවසන් කරන්නම්.